අපි අද ඩොප්ලාචරණයත් එක්ක මේ තියෙන ගණනක් තියෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට යනවා. බලමු මොනවද වගේ ප්‍රශ්නද අපිට ලැබෙන්නේ කියලා. මේ ටිකත් සාකච්ඡා කරලා පස්සේ මම හිතනවා දරුවන්ට දෝලන තරංග සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබේවි කියලා. මේක බලන්න රූපේ පෙන්වා ඇති පරිදි නිශ්චිත උදාකාර කක්ෂයක් ඔස්සේ S චන්ද්‍රිකාවක් පොළවට සාපේක්ෂව නියත v වේගයෙන් ගමන් කරයි. මෙයා උදාකාර පෙතක තමයි යන්නේ. වෘත්තාකාර පෙතක යනවා. එතකොට එයා මෙතනින් F0 සංඛ්‍යාතයෙන් යුත් සංඥා තමයි නිකුත් කරන්නේ. පොළොව මත පිහිටා ඇති මධ්‍යස්ථානයක් මගින් මෙම රේඩියෝ සංඥා අනාවරණය කරනු ලැබේ. මෙතන තමයි සංඥා ග්‍රහණය කරන උපකරණය තියෙන්නේ. ග්‍රාහකය කියන එක. ඒතර P වල ඉඳලා එයා මේවා ග්‍රහණය කරනමලු. අපෙන් ප්‍රස්ථාරයක් තමයි අහන්නේ මේ A වල ඉඳන් B ට යනකොට කොහොමද සංඛ්‍යාතය වෙනස් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා සරල රේඛාවක නම් මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. අපි සාකච්ඡා කළ දෙන දුරත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මෙහෙන් ප්‍රභවයක් මේ වගේ ගමන් කරනවා නම් මේ වගේ ප්‍රභවයක් මේ පැත්තට ගමන් කරනවා නම් VS කියලා මෙතන නිරීක්ෂකයෙක් ඉන්නවා නම් නිරීක්ෂකයා නිශ්චල නම් ප්‍රභවය නිරීක්ෂකයාගේ පැත්තට එනකොට එයාට අර අතරින් නිකුත් කරන නියම සංඛ්‍යාතට වඩා ටිකක් වැඩි අගයක් තමයි ඇහෙන්නේ. අපි මෙයාගෙන් නිකුත් කරන සංඛ්‍යාතය F0 කියලා ගත්තොත් ඊට වඩා ටිකක් වැඩි අගයක් තමයි මෙයාට ලැබෙන්නේ. ඒක අර දුරත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මෙයා මෙහෙම මෙයාගේ ළඟට එන්න කියලා මේ සංඛ්‍යාතය එන්න වැඩි වෙන්නේ නැහැ. නියම සංඛ්‍යාතට වඩා ටිකක් ඉහළ අගයක්. හැබැයි ඒක නියතව තියෙනවා. ඒතර ප්‍රස්ථාරය යනතොත් මේ වගේ තියෙන්නේ. අපි නිරීක්ෂකයා මෙන්න මෙතන ඉන්නවා කියලා හිතුවොත් නිරීක්ෂකයාගේ පැත්තට එනකොට අර නියම සංඛ්‍යාතයට වඩා වැඩිපුර එන්නේ මෙන්න මේ වගේ. ඉහළින් එන්නේ. ඊට පස්සේ නිරීක්ෂකයා පසු කරනකොටම අරක අඩු වෙනවා. අඩු වෙලා ඒක මේ වගේ තියෙනවා. මේ F0 වඩා අඩු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ. මෙයා පසු කරනකොට මොහොම තියෙනවා. ඒතර මෙහෙම ඇවිල්ලා එක සැරේටම අඩු වෙලා මේ වගේ තියෙනවා. දුරත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒතර මේ ගණනේ අර සරල රේඛාවේ නෙමෙයි එන්නේ. ඒතර සරල රේඛාවේ එන්නේ නැති නිසා මෙයා අර ප්‍රභවයෙන් එන සංඥාව නිරීක්ෂකයට ලැබෙන කෝණය වෙනස් වෙනවා. ඒතර කෝණය වෙනස් වෙනකොට අර v cos θ හරි v sin θ හරි අගයක් එන නිසා සරල රේඛීය ස්වරූපයක් එන්නේ නැහැ. නමුත් ප්‍රභවය නිරීක්ෂකයාගේ පැත්තට එනවා නම් ප්‍රභවය නිරීක්ෂකයාගේ දෙසට ගමන් කරනවා වගේ අපිට පේනවා නම් සංඛ්‍යාතයේ වැඩිපුර තමයි එන්න ඕන. ඒක හැබැයි දැන් නියතව තියෙන්නේ අර කෝණ වෙනස් වෙන නිසා. අපි අරගේ රූප සටහන බලමු. දැන් මුල් මෙතන කේන්ද්‍රයට ඇන්දොත් මේ වගේ එකක් නෙන්නේ රේඛාව. කේන්ද්‍රයට ඇන්දොත් මෙන්න මේ වගේ තමයි සරල රේඛාව. ඒතර කෝණේ නම් 90යි. ප්‍රභවයේ චලන වෙන පැත්තයි මේ රේඛා අතර කෝණය 90යි. අරය නිසා දැන් ඉන්න තැනට කෝණය 90ට වඩා අඩු එකක් නේ තියෙන්නේ. මෙන්න මෙතෙන්ටනේ එන්නේ දැන් ශබ්දය. මෙන්න මේ මාර්ගයේ තමයි ශබ්දය එන්නේ. නමුත් තව ටිකකින් එන්නේ ওই මාර්ගය නෙවෙයිනේ. ඒතර මේ චන්ද්‍රිකා ටිකක් උඩට ගියපු නිසා වෙනත් කෝණකින් තමයි එන්නේ. මෙයා මේ හරියට ගියාම එතකොට එන්නේ මෙන්න මේ මාර්ගයේ ශබ්දය එන්නේ. ඔහොම. තර සාපේක්ෂ ප්‍රවේගයන්ට කෝණය වෙනස් වෙන නිසා මේ වක්‍ර ස්වරූපයක් එනවා. හැබැයි එක තැනක එන්න ඕන නියම සංඛ්‍යාතය. මොකද මේ පීට මේ ග්‍රාහකයේ ඉන්න තැනට හරි ඉහළින් මෙන්න මෙතන ඉන්න අවස්ථාවේ. ඒතර මේ පැත්තනේ චන්ද්‍රිකා ගමන් කරන්නේ. ඒතර ශබ්ද එන්නේ පල්ලෙහාට. ඒතර ලම්බකයිනේ. එතකොට අර ඩොප්ලාචරණය බලපාන්නේ නැහනේ. එහෙනම් එක අවස්ථාවක් එන්න ඕන ප්‍රභවයෙන් නිකුත් කරන නියම සංඛ්‍යාතයම ග්‍රාහකයට ලැබෙනවා. එතන මේ හරිය මේ වේගය මෙහාට විභේදනය කරාම v cos θ කියලා අගයක් එකතු වෙන නිසා මේක නිකන් අපිට සලකන්න වෙන්නේ ප්‍රභවයේ නිරීක්ෂකයාගේ දෙසට එනවා කියලා. මේ ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට එනවා කියලා තමයි හිතන්නේ.
එහෙමනම් අර F නෝට් වඩා පොඩ්ඩක් වැඩි අගයක් තමයි මුල් හරිය හෙන්න ඕන. අපි බලමු ප්‍රස්ථාරය. එතකොට මේ සරල රේඛා කියන එක කොහොමවත් වර්ධිනවා. එහෙනම් මුලින් තියෙන්න ඕන F නෝට් වඩා වැඩි අගයක්. එතකොට මේකත් වැරදිනේ. එතකොට මේකත් වැරදි. මුලින් වැඩි අගයක් තියෙනවා. මෙන්න මේකේ ප්‍රස්ථාරය පෙන්නලා දෙන මුල හරියේදී වැඩි අගයක්. එතකොට අර F නෝට්ටම සමාන වෙන තැනකුත් තියෙනවනේ මෙතන. හරියට මෙයාගේ ඉහළින් යන වෙලාවේ අංශක 90යිනේ. ධනිය ගමන් කරන වේගයයි ප්‍රභවය ගමන් කරන දිශාවයි ධනිය ගමන් කරන දිශාව අතර කෝණය අංශක 90යි. ඒතර ඩොප්ලාසනයට බලපාන්නේ නැහැ. එහෙනම් නියම සංඛ්‍යාතයත් ඇහෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ ඒක. ඊට පස්සේ ආයෙ මෙතනින් එහා පැත්තට යනකොට එයාගෙන් ඉවතට යනවා වගේ තමයි අපිට පේන්නේ. මෙයාගෙන් ඉවතට යනවා වගේනේ පේන්නේ. එතකොට අඩු වෙනවා. එහෙමනම් ආරම්භයේදී වැඩියෙන් ගයක් ඇවිල්ලා ඊට පස්සේ හරියටම F නෝට සමාන වෙලා ඊට පස්සේ අඩු වෙන එකක් තමයි ගන්න වෙන්නේ. මේකේ ප්‍රකාශනය ලියන්නම අවශ්‍ය නැහැ. අපිට නිකන් දල වශයෙන් ওই ටික ගත්තම උත්තරේ හොයාගන්න පුළුවන්. නැත්තම් දරුවන්ට මේ වගේ සමීකරණයක් ගොඩනගා ගන්න වෙනවනේ. මෙන්න මේ වගේ පෙතක තමයි එයා යන්නේ. මෙන්න එයා යන පෙත මෙතන තමයි කේන්ද්‍රය. මෙන්න මේ හරිය තමයි P ලක්ෂයේ ඉන්නේ. එතන මේ හරියේ තැනක ඉන්නවා නම් චන්ද්‍රිකා මේ වගේ VS එකෙන් යනවා නම් ධනිය එනවා මේ වගේ පැත්තකට. ඒතරට සාපේක්ෂ වේගය ගන්නකොට අපි ලියනවනේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධනි වේගය කියලා. ඒතර මෙයාට සාපේක්ෂව ධනි වේගය ගත්තොත් ඒක V. ඊට පස්සේ ප්‍රභවයට සාපේක්ෂ කියලා ලියනවනේ. ප්‍රභවයට සාපේක්ෂ ලියනවා මෙන්න මේක නවත්තන්න වෙනවා. ඒතර මෙන්න මේ කෝණය ඕන වෙනවා. මෙතන. එතකොට කොස් හරි සයින් හරි එකක් ලියන්න වෙන්නේ. එතකොට අර වගේ වක්‍ර ස්වරූපයක් තමයි එන්නේ. මේක තමයි උත්තරයට එන්නේ. ඉතින් අපිට ප්‍රස්ථාරය දීලා තියෙන නිසා අපිට තියෙන ප්‍රස්ථාරවල හැඩයෙන් බලන්න විතරයිනේ තියෙන්නේ. මෙයා තමයි උත්තරය. නිරීක්ෂකගේ දෙසට එනවා නම් නියම සංඛ්‍යාතට වඩා පොඩ්ඩක් වැඩි අගයක් ලැබෙනවා කියන එක විතරයි දැනන් ඉන්න ඕනේ. මෙතෙන් තියෙනවා කියලා නියම සංඛ්‍යාත. මේක බලන්න. P සහ Q තන්තු දෙක සරසම වන අතර P තන්තුව Q තන්තුවට වඩා වැඩි ආතතියකට යටත් කර ඇත. තන්තු දෙකේ ස්ථාවර තරංග රටාව පවතින අවස්ථා තුනක් රූපයේ පෙන්වා ඇත. තන්තු දෙකක් තියෙනවා. ඒකේ P තන්තුව Q තන්තුවට වඩා වැඩි ආතතියකට තමයි යටත් කරලා තියෙන්නේ. තන්තු එකම සංඛ්‍යාතයෙන් කම්පණය වීමට සැලැස්සුවොත් අපෙන් අහන්නේ මොන රූපද ගන්න පුළුවන් කියලා. අපි ඒක පොඩ්ඩක් ඇඳලා බලමු. සංඛ්‍යාතය සමානයි ආතතිය වෙනස් කියලා තමයි කියන්නේ. ඒතර P තන්තුව මේ වගේ ආවොත් මේකේ මූලිකයක් ඔය වගේ එන්න පුළුවන්. නැත්නම් පළමු උපරිතානයක් එන්න පුළුවන්. ඒ වගේ වනේ එන්න පුළුවන්. ඒතර මෙයා P තන්තුව, මෙයා Q තන්තුව. දෙන්නගෙම මේ සංඛ්‍යාත සමානයි කියලා කියන්නේ. ඒතර F සමාන නම් අපි දන්නවා F ලියන්න පුළුවන් අපිට අර මේක මූලිකෙම කියලා නෑනේ. ඒතර එන්නේ අර පුඩු ගණන ලියන්න එපා n කියලා. n යට 2l t යට m එන්නේ. n යට 2l t යට m. ඒතර ඒක සමානට ආතතිය වැඩි නම් පුඩු ගාන අඩු වෙන්න ඕන. මොකද මේක සමානයි කරන්නේ. බලන්න. P හා Q තන්තු දෙක සරසමයිනේ. ඒතකොට දිගත් සමානයි. හරස් කඩ වර්ගඵල ඒවත් සමානයි. P තන්තුව Q තන්තුවට වඩා වැඩි ආතතියකට යටත් කර ඇත. P ගේ ආතතිය වැඩි. ස්ථාර තරඟකට පවතින අවස්ථා තුනක් තියෙන්නේ. සංඛ්‍යාත සමාන වෙන්න එපා. එකම සංඛ්‍යාතයනේ. එහෙමනම් ඉතින් T වැඩි එක්කෙනාගේ
මේ T වැඩි එක්කෙනාගේ පුඩු ගාන අඩු වෙන්න ඕන. T අඩු එක්කෙනාගේ පුඩු ගාන වැඩි වුණා නම් හරි. මේ දෙකෙන් බලන්න මේ L නියතයි M නියතයි F නියතයි. එහෙනම් දරුවන්ට මෙන්න මේ වගේ එකක් ලියන්න බලන්න n වාරයක් මූල T නියතයක් කියලා. එහෙනම් ඉතින් ආතතිය වැඩි වෙනකොට පුඩු ගාන අඩු වෙන්න ඕන. ඒතර ආතතිය වැඩි කියන්නේ P වලනේ. එහෙනම් එයාගේ පුඩු ගාන අඩු වෙන්න ඕන. බලන්න උත්තරේ මෙයාගේ පුඩු ගාන අඩු වෙන්නේ මෙහෙම වෙන්න පුළුවන්. මේක වෙන්න බෑ එතකොටනේ. මේක වැරදිනේ. ඒකේ පුඩු ගානත් වැඩිපුර දීලා තියෙන පීටනේ. මේකත් වෙන්න පුළුවන්. එහෙනම් මේ දෙක තමයි හරියන්නේ. A සහ C. ඒක අර සමීකරණයෙන් හිතන සර සමීන්දර නියත පද ටික අයින් කරලා දැම්මම විචාල දෙක බැලුවම හරියි. මේක බලන්න එකම ආතතියට යටත් කර ඇති A සහ B ගිටාර් කම්බි දෙකක් A විස්කම්බේ B විස්කම්බේ මෙන් දෙගුණයක් වන අතර අන් සෑම අතින්ම සරසම වේ. එකම ආතතිය T නියතයි A හා B ගිටාර් කම්බි දෙකක් තියෙනවා A විස්කම්බය B විස්කම්බය මෙන් දෙගුණයයි. එහෙනම් විස්කම්බය සම්බන්ධ කරලා අපි සමීකරණ ලියමු. දෙකේම අහන්නේ මූලිකයනේ අහන්නේ. අපි මූලිකයට එතකොට එක පුඩුවයි එන්නේ. එතකොට සමීකරණය එන්නේ F සමානයි 1ට 2යි එල්නේ එන්නේ. ගිටාර් කම්බිය දෙපැත්තම ගැට ගහලානේ තියෙන්නේ. එතකොට එතෙන්ට නිෂ්පාදනය දෙනකොට අනිවාර්යයෙන් පුඩු ගණනක් තමයි එන්නේ. මූලිකයට පුඩු 1යි. 1ට 2යි L T යට M වල මූලය. නමුත් අර මේ ගණනේ අර විස්කම්බ ගැන කතාවක් කියන නිසා මේ සමීකරණේ මේ ස්වරූපයෙන් යන්න බෑ. T හරි අර M ට දාන්න වෙනවා අපි ලියනනේ විස්කම්බයේ තියෙනකොට අර හරස්කඩ වර්ගඵලයත් එක්ක A රෝ කියලා ලියන්නේ. අන්න එහෙම A ලියන්න පුළුවන්. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඒකට ලියන්න පුළුවන් විස්කම්බය දාලා. වර්ගඵලය කියන්නේ මේ වගේ කම්බියකනේ ඔය තියෙන්නේ. මේ වගේනේ තියෙන්නේ මේකනේ හරස්කඩ වර්ගඵලය. ඒතර A සමානයි 5R වර්ග. අර ඒ කියන්නේ විස්කම්බය බෙදීම 2යි. 5R වර්ග. අන්න එතනින් ඕන ලියන්න. එහෙමනම් එනවා F සමානයි 1ට 2යි L T යට A රෝ. A වෙනුවට මේක ලියනවා. තර 5 D වර්ගයට 4යි රෝ. ඔන්න ඔය ටික තියෙන්නේ සර සමය කියලා කියන්නේ. ආතතියත් සමාන වෙනනම් T ලියලා වැඩක් නැහැ. L ලියලා වැඩක් නැහැ. 5 බෙදීම 4 කොහොමත් නියතයි. ඝනත්වයත් නියතයි. එහෙනම් D වර්ගයක් ඉන්නවා ඉර යටින්. ඒකේ වර්ගමූල ගත්තම 1ට D එන්නේ. එහෙනම් F සමානයි K වරක් D කියලා ලියන්න පුළුවන්. මෙන්න මේක තමයි යොදන්න ඕන සමීකරණ. මම මේක ලිව්වේ දරුවන්ට මතකට ගන්න ඕන නිසා සමීකරණය. නමුත් විභාග ගණන් හදනකොට අපිට අවශ්‍ය පදේ විතරක් අරන් අනිත් ටිකට නියත දාන්න. දැන් යම් බලන්න ගණනට. එකම ආතතිය යටතේ ඇති A හා B ගිටාර් කම්බි දෙකක්. ඒතර T සමානයි. A විස්කම්බේ B විස්කම්බේ මෙන් දෙගුණයක් වන අතර අන් සෑම අතින්ම ඒවා සාර සමයනේ. ඒතර අර L කියන එකත් සමානයි. ඒතර අපෙන් අහන්නේ A විස්කම්බය තමයි B විස්කම්බේ දෙගුණ. ඒ කියන්නේ A විස්කම්බය තමයි වැඩි. A මගින් නිපදවන මූලිකයේ සංඛ්‍යාතය B මගින් නිපදවන මූලිකයේ සංඛ්‍යාතයට අනුපාතය අහන්න. එහෙනම් මෙන්න සමීකරණය. K යට D. මෙතන D වර්ගයක් ඉන්නවනේ. ඒක වර්ගමූලයට අහුණාම D වෙලෙන එක D ට ප්‍රතිලෝමයි. එහෙනම් අපිට ලියන්න වෙන්නේ FA යට FB. FA යට FB. D වලගේ තමයි විස්කම්බේ වැඩි. ඒතර එන්නේ 1ට 2යි D. ආයිමත් බෙදන්න ඕනේ 1ට D වලින්. ඒතර ඒක උඩට යනවා. ඔන්න ඔය වගේ එන්නේ. 1ට 2යි D බෙදීම 1ට D එන්නේ.
ඒතර AD එක උඩට යනවනේ කැපිලා ගියාම භාගයක් වෙනවා. එහෙමනම් එනවා 2FA සමානයි FB කියලා. එහෙම නැත්නම් A ගේ මූලිකයේ බෙදීම B ගේ මූලිකයේ සමානයි භාගයයි. මම හිතන්නේ එහෙමනේ ගන්න අහල්නේ භාග සංඛ්‍යාව අහලා තිබුණේ A ගේ මූලිකයේ බෙදීම B ගේ මූලිකය. ඒක සමාන වෙන්නේ භාගයට. ඒක නිකන් සමීකරණේ බලන්න විතරයි තියෙන්නේ. අර හැම පදේම ලියන්න එපා. එහෙම ලිව්වොත් ගොඩක් වෙලාව යන නිසා. මේක බලන්න. සිරස් කම්බියද්දිකේ චලනය විය හැකි සැහැල්ලු කුඩා මුදුවක්. ඒ කියන්නේ මේක අර මෘදු පරාවර්තනය වෙන්නේ. මේ මුද්දට යන්න පුළුවන් ඉහළ පහළ. මෙයා ඉහළ පහළ යනවා නම් මේ පල්ස් එක මේ ස්පන්දය මෙතෙන්ට ආවට පස්සේ මෘදු පරාවර්තනයක් තමයි වෙන්නේ. කලා කෝණයේ වෙනසක් වෙන්නේ. ඔය හැඩේම ස්පන්දයක් අනිත් පැත්තට යනවා. ඉතින් මෙන්න මේ වගේ ඒවා බැලුව ගාම දරුවන්ට අයින් කරන්න පුළුවන්. තන්තුවේ කෙළවර දෙසට තන්තුව දිගේ ප්‍රගමනය වෙන තරංග ස්පන්දය රූපය පෙන්වා ඇත. ස්පන්දයේ උපරිමය මුදුව කරා ළඟාවන මොහොතේ. ඒතර උපරිමය කියන්නේ මෙතනනේ. ඒක එන්න ඕන මේ මෙතෙන්ට. මෙන්න මෙහෙම තමයි අර මුදුව තියෙන්නේ. දැන් ස්පන්දය මෙහෙම ඇවිල්ලා තියෙන පුළුවන් එක වෙලාවක. ඊට පස්සේ මෙන්න මේ අර්ධය. ඒ අර්ධය මෙතෙන්ට එනකොට මේ කලින් පැමිණි අර්ධයක් තියෙනනේ. ඒ අර්ධය සම්පූර්ණයෙන්ම උඩට යනවා. අපි මම මේකේ පාඩම අර මුදු පරාවර්තනයත් දෘඩ ලක්ෂකින් පරාවර්තනය සම්බන්ධ තන්තුවේ වීඩියෝ පටයක් පෙන්නුවා මේකේ පාඩම කරපු දවස්වල. ඒකේ බලන්න මෙන්න මේ විස්තරය වගේ දෙගුණයක් යනවා උඩට. ගිහිල්ලා තමයි අනිත් පැත්තට හැරෙන්නේ. දැන් ඔය කියන විදිහට මේ උපරිමයනේ මෙතෙන්ට එන්න ඕනේ. එතකොට මේ අර කලින් අවස්ථාව ඔහොම හිටියා නම් මෙන්න මේ වගේ තියෙන උඩට ගිහිල්ලා තියෙන්නේ මේක. මෙන්න මේ වගේ. ඕන්න ඔය වගේ. විස්තරය දෙගුණ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අනිත් පැත්තට හැරිලා යන්නේ. අර කලාකෝණ 180කින් මාරු වෙන්නේ දෘඩ ලක්ෂයේදී. මේක එහෙම එකක් වෙන්නේ නැතර ඒ උත්තර බැලුව ගමන් දරුවන්ට අයින් කරන්න පුළුවන්. මෙන්න මේ තියෙන වගේ දෙගුණයක් යන්න ඕන උපරිමය. අපි බලමු. මේක වැරදි. මේවා දෙක කොහොමත් වැරදි. මේ තියෙන ආව විතරයි තාම. භාගයක් මේ පැත්තට ගියා නම් ශක්තිය ඒ කියන්නේ ස්පන්ද මේ පැත්තේ භාගයේ තියෙන ශක්තියත් අනිත් පැයකට එකතු වෙනවනේ. ඒ නිසා මෙන්න මේක තමයි එන්නේ. අපි අඳ ප්‍රූවේ හරියටම පෙන්නලා නැහැ ඒක දෙගුණයක් වගේ. නමුත් ඒ වගේ එකක් තමයි එන්න ඕන. මේකත් බලන්න වගන්තියක් තියෙන්නේ. දෙකලවර අචලව තබා ඇති තන්තුවක ස්ථාවර තරංගයක් ඇති කළ විට. දෙකලවර අචල නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම නිෂ්පන්ද දෙකක් නේ තියෙනවනේ. ඒතර මූලිකයක් නම් නිෂ්පන්ද දෙකයි ප්‍රස්පන්දයයි ඒ වගේ තමයි තියෙනවා. මේ වගේ තියෙන පුළුවන් මූලිකයක් නම් ඒතර නෝඩ් දෙකයි ඇන්ටි නෝඩ් දෙකයි මෙතන ප්‍රස්පන්ද. ඊළඟ අවස්ථාවේදී මේ වගේ එන්නේ. ඒතර නෝඩ් 3ක් තියෙනවා. ඇන්ටි නෝඩ් දෙකක් තියෙනවා. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේ පුඩු ගණනෙන්නේ බලාගන්නේ මූලිකයට පුඩු 1යි, පළමු උපරිතාණයට පුඩු 2යි, දෙවන උපරිතාණයට පුඩු 3යි. ඒ වගේනේ එන්නේ මේකේ. අපි බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. නිෂ්පන්ද සංඛ්‍යාව ප්‍රස්පන්ද සංඛ්‍යාවට සමාන වේ. ඒක මූලිකයේ බැලුවත් වැරදීනේ. මූලිකයේ තියෙනවානේ නිෂ්පන්ද 2යි ප්‍රස්පන්ද 1යිනේ තියෙන්නේ. මේක කියන්නේ ඒවා සමානයි කියලා. ඒතර ඒක වැරදි. තරංගයේ තරංගායාමයේ තන්තුවේ දිග පූර්ණ සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන අගයට සමාන වේ.
තරංග ආයාමය තන්තුවේ දිග පූර්ණ සංඛ්‍යාවකින් බෙදූ විට තන්තුවේ දිග පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවම නෙවෙයිනේ පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන්න ඕන. දැන් අපි මෙතන බලමු. මෙතන මේකේ දිග L නම් මෙතන ලැම්ඩා බෙදීම දෙකක් නේ L කියන්නේ. එහෙනම් තරංග ආයාමය පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන්න ඕන. ගාන දීලා තියෙන බෙදුවා කියලානේ. ඒතර ඒකත් වැරදි. තරංගයේ තරංග ආයාමය තන්තුවේ දිග පූර්ණ සංඛ්‍යාවකින් බෙදුව විට ලැබෙන අගයට සමාන වේ කියන එක වැරදි. තරංගයේ සංඛ්‍යාතය මූලික සංඛ්‍යාතය නිෂ්පන්ද සංඛ්‍යාවෙන් ගුණ කළ විට ලැබෙන අගයට සමාන වේ. තරංගයේ සංඛ්‍යාතය මූලික සංඛ්‍යාතය නිෂ්පන්ද සංඛ්‍යාවෙන් ගුණ කළ විට. ඒක බලමු. දැන් මෙතන F0 කියලා ගන්න පුළුවන්. මෙයා F1. ඒතර අපිට F1 එන්නේ F1 සමානයි 2යි F0 කියලානේ එන්නේ. පුඩු ගණනෙන් එන්නේ. පළමු උපරිතාණය මූලිකය වගේ දෙගුණයක්. ඒතර මෙතන නිෂ්පන්ද සංඛ්‍යාවෙන් ගුණ කරාට සමාන වෙන්නේ නැහැනේ. නිෂ්පන්ද 3ක් තියෙනවානේ. ඒක හරියන්නේත් නැහැනේ. තරංගයේ සංඛ්‍යාතය මූලික සංඛ්‍යාතය නිෂ්පන්ද සංඛ්‍යාවෙන් ගුණ කළ විට ලැබෙන අගයට සමාන වේ කියන එකත් වැරදි. මුල් ප්‍රකාශන තුනම වැරදි. තරංගයේ සංඛ්‍යාතය මූලික සංඛ්‍යාතය ප්‍රශ්පන්ද සංඛ්‍යාවෙන් ගුණ කළ විට ලැබෙන අගයට සමාන වේ. ඒක හරිනේ. බලන්න. මේකේ ප්‍රශ්පන්ද දෙකයිනේ තියෙන්නේ. ඒක හරි. එහෙනම් ඒක තමයි උත්තරයට එන්නේ. මෙයා. පල්ලෙහා ප්‍රකාශනයත් බලන්න. මූලික සංඛ්‍යාතයේදී තන්තුවේ හැඩය එහි මධ්‍ය ලක්ෂය වටා සමමිතික නොවේ. සමමිතික නොවේ නෙවෙයි සමමිතිකයිනේ. දෙපැත්තට සමානවනේ තියෙන්නේ. ඒකත් වැරදි. විභාගයට නම් ඒ වගේ බලන්න එපා. Tamanට හරියටම උත්තරේ හොඳයි කියලා පැහැදිලි කියලා හරියටම එනවා නම් ඒත්තු යනවා නම් ඒක අරන් ඊළඟ උත්තරේ ඊළඟ ප්‍රශ්නෙට යන එකයි තියෙන්නේ. මේක බලන්න. පෘථිවි පෘෂ්ඨයට ඉහළින් ඕලාක්ෂයක ධ්වනි ප්‍රභවයක් පිහිටා ඇත. දහවල් කාලයේදී පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහළට යන විට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. ප්‍රභවයෙන් පිටවන ශබ්දයේ තරංග පෙරමුණු ප්‍රචාරණය වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහළට යන විට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. ඒ කියන්නේ සූර්යාගෙන් එන විකිරණ ඉස්සෙල්ලා වැටෙන්නේ පෘථිවියටනේ. ඒතර පෘථිවියේ පෘෂ්ඨය තමයි රත් වෙන්නේ. දැන් මෙහෙම පෘථිවි පෘෂ්ඨය කියලා අපි හිතුවොත් පෘථිවි පෘෂ්ඨය තමයි ඉස්සෙල්ලා රත් වෙන්නේ. ඊට පස්සේ එතනින් පරාවර්තන වෙලා තමයි උඩට යන්නේ. නැතුව ඉර උඩ තියනවා කියලා අපිට කියන්න බෑ. ඉරට කිට්ටුවෙන් තමයි රස්නේ වැඩි කියලා. රස්නේ වැඩි පෘථිවිය. එහෙනම් මේ හරිය උෂ්ණත්වය අඩුයි. ඒ කියන්නේ පහළට තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. උෂ්ණත්වය වැඩි වේ. පහළට. අපිට මිරිඟු වගේ අපේන්නේ ඒකයිනේ. පහළදී වාතය රත් වෙලා විරල වෙනවා. ඉහළ හරියේදී වාතයේ උෂ්ණත්වය අඩු නිසා ඒ හරිය ගහන වෙනවා. ඒතර ගහන මාධ්‍යය විරල මාධ්‍යය අතර ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙලා තමයි අපිට මිරිඟුව පේන්නේ. මෙහෙන් එන කිරණයක් මොකද පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙන නම් ගහණයෙන් විරලට පෑෙන්න. ඒතර මෙහෙ තමයි ගහන. ගහණයෙන් විරලට එනකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තන උඩට යනවා. ඊතර දැන් මෙතන බලමු වේගයේ සමීකරණයේ තියෙන v සමානයි gamma rt යට m. මේක තමයි වේගයේ සමීකරණය. ඊතර පහළ හරියේ උෂ්ණත්වය වැඩි නිසා පහළදී වේගය වැඩි වෙන්න ඕන. පහළදී වේගය වැඩි වෙන්න ඕන. එහෙනම් අපිට ලියන්න පුළුවන්
පහළදී වේගය වැඩිය. අපි දන්න v සමාන f ලැම්ඩාට අනුව v සමාන f ලැම්ඩා අනුව මෙයා වැඩි වෙනවා නම් මෙයාත් වැඩි වෙන්න ඕනනේ. තරංග ආයාමය වැඩි වෙන්න ඕන. අර තරංග ආයාමය කියන්නේ පෙරමුණු දෙකක් අතර තියෙන පරතරයනේ. ඒක පල්ලෙහා හරියදී වැඩි වෙන්න ඕන. බලමු. තරංග පෙරමුණු අතර තියෙන පරතරය පහළ හරියදී වැඩි වෙන්න බෑ. මේ වගේ තමයි එන්න ඕන. ඒකෙන් තමයි ගන්න වෙන්නේ දරුවන්ට උත්තරේ. මේක බලන්න ඒකත් ඩොප්ලර් ආචරණය සම්බන්ධ දෙයක්මයි. රූපයේ පෙන්වා ඇති පරිදි මෝටර රථ දෙකක් නියත වේග වලින් මාර්ගයක ගමන් කරයි. ඒ රථයේ රියදුරා සංඛ්‍යාතය F0 ඔහුගේ නලාව නොකඩවා ශබ්ද කරයි. මෙතනින් තමයි F0 කියන එක එන්නේ. ආරම්භයේදී B ඊට වඩා වේගෙන් ගමන් කරයි. B කියන එක ඊට වඩා වැඩි වේගෙන් යනවලු. එහෙම යනවා නම් අපිට මෙතන තේරුම් ගන්න වෙන්නේ මෙයාත් එනවා තමයි. නමුත් මෙයා ඊට වඩා වැඩි වේගෙන් යනවනේ. ඒ කියන්නේ මේ ප්‍රබවයෙන් ඉවතට යනවා කියලා තමයි ගන්න වෙන්නේ. ඈත් වීම වැඩිනේ. ඒ කියන්නේ මෙයා ප්‍රබවයෙන් ඉවතට යනවා කියලා තමයි හිතන්න වෙන්නේ. එහෙමනම් එයාට ඇහෙන සංඛ්‍යාතය නියම සංඛ්‍යාතයට වඩා අඩු වෙන්න ඕන. ඇයි මෙයා වේගෙන් යනවනේ අරකට වඩා. හදිසියේ B රථයේ වේගය අඩු කර නවත්වයි. ටික වෙලාවකින් මෙයාගේ වේගය අඩු කරලා එයා නවත්තනවලු. එම වේගයෙන්ම එම දිශාවටම ගමන් කර නවත්වා ඇති B පසු කර යයි. කාලය T සමග B රථයේ රියදුරාට ඇසුණු නලා හඬේ සංඛ්‍යාතය. මෙයාට ලැබෙන සංඛ්‍යාතයේ විචලනය තමයි අපෙන් අහන්නේ. ඒතර මේකේ ප්‍රවේග කාල වක්‍රය යනතොත් මේ වගේ එකක් තමයි තියෙන්නේ. A කියන එක්කෙනාට වඩා B ගේ වේගය වැඩිලු. එහෙනම් A කියන එක්කෙනා මෙහෙම යනවා ඇති. මේ A ඒතර B කියන එක්කෙනාගේ වේගය මුලින් වැඩි Aට වඩා ටිකක් මෙහෙන් ඇවිල්ලා නියත වේගයෙන් එන්නේ මුලින්. ඊට පස්සේ එයා බ්‍රේක් ගහලා වේගය අඩු කරනවලු. අඩු කරලා නවත්තනවා කියලා නේ කියන්නේ. එහෙනම් එයා මෙන්න මේ වගේ එනවා ඇති ඔහම. මේ B මේ තියෙන වේගය ඔන්න ඔය වගේ ප්‍රවේග කාල වක්‍රයක් නේ පේන්නේ. ඒතර මුල් හරියේදී අර B ගේ වේගය වැඩි නිසා එයා ප්‍රබවයෙන් ඉවතට යනවා කියලා හිතන්න වෙන්නේ. එහෙනම් සංඛ්‍යාතය ටිකක් අඩුවෙන් තමයි එන්නේ. දැන් අපි සංඛ්‍යාතය යන්දොත් මෙහෙන් සංඛ්‍යාතය යන්දොත් අපිට එන්නේ මුල් අවස්ථාවේ B ප්‍රබවයෙන් ඉවතට යන නිසා ටිකක් අඩු වගයක් එනවා ඇති මේ හරියෙන්. අපි නියම සංඛ්‍යාතය මෙතන වගේ පෙන්නමු. B ඉවතට යන නිසා B ට එන්නේ අඩු වගයක් එන්නේ. එහෙමනම් මෙන්න මේ වගේ අගයක් තමයි එයාට පෙන්වන්න වෙන්නේ. හැබැයි එහෙම පෙන්වන්න වෙන්නේ මෙන්න මෙතෙන්ට මේ ටිකේදිත් මෙතෙන්ට නිකන් විතරයි නියත අගයක් පෙන්වන්න වෙන්නේ නේ. ඊට පස්සේ මෙතන B ගේ වේගය අඩු වෙනවනේ. B ගේ වේගය අඩු වෙන එක දැන් නියත වේගයෙන් නෙමෙයි එන්නේ. ඒක නිසා අර සංඛ්‍යාතය අනිත් පැත්තට ත්වරණය වෙන වගේ අදහසනේ ගන්න වෙන්නේ. නියත අගයක් නෙමෙයි ගන්න වෙන්නේ. දැන් B ගේ වේගය අඩු වෙන ටික ටික අඩු වෙනවා කියන්නේ නිකන් A ටිංග ටිංග ලං වෙනවා වගේ වෙනවා මෙයාට. ඒක නිසා අර මෙහෙම අඩුවෙන් හිටියට දැන් ඊට පස්සේ එයාට පොඩ මේ අගේ ඩිංග ඩිංග වැඩි වෙනවා සංඛ්‍යාතය ඇහෙන එක. ඒතර මෙන්න මෙතෙන්ට අවිලා බලන්න. මෙතෙන්ට ආවම B ගේ වේගයයි A ගේ වේගයයි සමානයිනේ. මෙන්න මෙතන. B ගේ වේගයයි A ගේ වේගයයි සමානයි. ඒතර අපිට කියන්න වෙන්නේ සාපේක්ෂ චලිතයක් නැහැ කියලා.
දෙන්නම එකම වේගයෙන් යනවා නම් ඩොප්ලර් ආචරණය බලපාන්නේ නැහැ නේ. ඒතර සාපේක්ෂ වේගයක් නැති නිසා නියම සංඛ්‍යාතය ඇහෙන්න ඕන. එවනම් මුලින් ටිකක් අඩුවෙන් තිබිලා ඊට පස්සේ මේක මෙහෙම වැඩි වෙනවා. මම මේ ඉර අඳින්නම් කඩ ඉරක් විදියට. මේක තමයි නියම සංඛ්‍යාතය. දැන් මේ රතු පාටින් අඳින්නේ අර බීට ඇහෙන සංඛ්‍යාතය. ඒක දැන් ටිකක් වැඩි වෙනවා. මේක වැඩි වෙලා මේ මෙතෙන්දී නියම සංඛ්‍යාතය ඇහෙන්නේ. ඊට පස්සේ එයා තා මේ හැරි මේ බ්‍රේක් ගහනවනේ මේ. ඒතර එයාගේ වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනකොට අර පස්සෙන් එන ප්‍රබවයේ වේගයෙන් ලං වෙනවනේ අරයාට. ඒක නිසා සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම වෙනවා ඔන්න ඔය වගේ. දැන් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මෙයා නියතවනේ ඉන්නේ. මෙයා ඇවිල්ලා නිශ්චල වුණාම අරයා වේගෙන් එනවා. අන්න ඊට පස්සේ අර මෙහෙම මේ සංඛ්‍යාතේ මේ රේඛාවක් වගේ වැඩි වෙන්නේ. ඒ ගතිය නැති වෙනවා. ඒතර මෙයා නිශ්චලව ඉන්නවනේ. ඒතර අර සරල රේඛීය තමයි තියෙන්නේ. හැබැයි F0 වඩා වැඩි යගයක් එන්නේ. එහෙනම් ඒක නිකන් මෙන්න මේ වගේ තියෙනවා. ඔන්න. ඊට පස්සේ මෙයා පහු කරලා යන අවස්ථාවක් ඇතිනේ. අර නමත්තපු එක්කලා පහු කරලා ඉවතට යනවනේ එතකොට ප්‍රබවය. එතකොට අඩු වෙන්න ඕන. එහෙනම් අපි බලමු පස්තාරලා මේ වගේ හැඩයක් ගන්න පුළුවන්ද කියලා. ඒතර මුලින් තියෙන්න ඕන අඩු වගයක්. ඒතර මේක වැරදි. මේක පිළිගන්න පුළුවන්. මේවා වැරදිනේ එතකොට. අඩු වගයක් වෙන මේකයි පිළිගන්න පුළුවන්. මේකත් වැරදිනේ. දැන් දෙන්න අයිනේ. ඊට පස්සේ මේ අර වගේ වැඩි වෙනවා ඇති. ඊට පස්සේ නියතව යනවා ඇති. ඊට පස්සේ අරයා ඇවිල්ලා මෙයා පහු කරලා අනිත් පැත්තට යනවනේ. ඒතර ප්‍රබවයේ ඉවතරනේ යන්නේ. එහෙනම් F0 වඩා අඩු වගයක් එන්නේ. කියන්නේ මේක තමයි එන්න ඕන. මේක වැරදිනේ මෙතන. මෙන්න මේක තමයි ගන්න. ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක්. මේක අර ත්වරණය වෙන නිසා වේගය අඩු වෙනවා වැඩි වෙනවා කියලා එනවනේ. ඒතකොට නියතයක්ම නෙමෙයි එන්නේ ඩොප්ලර් සංඛ්‍යාත වෙනසට. අර ඒකයි මේ හැඩ එන්නේ මෙහෙම. මේක බලන්න. පොළවේදී ආවර්ත කාලයේ T වන සරල අවලම්බයක් චන්ද්‍රයා වෙත ගෙන යනු ලැබේ. පොළවේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වජ ත්වරණයන්ගේ අනුපාතය 6ක් නම් චන්ද්‍රයා මතදී සරල අවලම්බයේ ආවර්ත කාලය අහන්න. මෙතන තරංග පාඩම නෙවෙයි ඒක දෝලන කොටසේ තියෙන්නේ. අපි දන්නවා සරල අවලම්බයක් දෝලන චලිතයේ දෙනකොට එයාගේ ආවර්ත කාලය ලියන්න පුළුවන් T සමානයි 2.5 වර්ගමූල L බෙදීම G කියලා. ආවර්ත කාලය අපිට ලියන්න පුළුවන් T සමානයි 2.5 වර්ගමූල L බෙදීම G. එතර මේ ගණනය හැටියට මේ අවලම්බයේ දිග වෙනස් කරන කතාවක් කියන්නේ නැහැනේ. ඒ නිසා L නියතයි 2.5 කොහොමත් නියතයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් T කියන එක සමානුපාතිකයි ගුරුත්ව ත්වරණයේ පරස්පරයේ ඉන්නේ වර්ගමූල ඇතුලේ. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන්. T සමානයි K වාරයක් 1ට G වල වර්ගමූලය. එහෙනම් ගුරුත්ව ත්වරණයේ අගය වෙනස් වෙනකොට ආවර්ත කාලයත් වෙනස් වෙනවා. ඉතින් දැන් මේක හඳට අරන් ගියාම එයාගේ ආවර්ත කාලය දැන් අපි දන්නවා හඳේ ගුරුත්ව ත්වරණය පෘථිවිය අගය වගේ 6න් පංගුවක් විතර. ඒකයි අර එයා මේ අනුපාතය 6 කියලා දීලා තියෙන්නේ. මොකද චන්ද්‍රයාගේ ස්කන්ධය අඩුයිනේ. ස්කන්ධයත් අඩුයි. ඒ අරයත් අඩුයි. ස්කන්ධය අඩු නිසා කොහොමත් ගුරුත්ව ත්වරණය අඩු වෙනවා. එහෙනම් අපි ඒකට ලියමු T ඩෑෂ් කියලා. නැත්නම් T1 කියලා ලියමු. ඒක සමානයි K වාරයක් 1 බෙදීම මෙතන එන්නේ G බෙදීම 6 එන්නේ. ඒතර මෙතන G ලියලා යටින් 6ක් ලිව්වම ඒක උඩට යනවා. ඒක උඩට එනවා. ඔන්න ඔහම එන්නේ. දැන් එහෙනම් සමීකරණ දෙක දරුවන්ට බෙදන්න පුළුවන් නේ. පළවෙනි එක දෙවෙනි එකෙන් හරි දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් හරි බෙදන්න. එතකොට දෙවෙනි සමීකරණය අපි පළවෙනි එකෙන් බෙදුවොත් අපිට එනවා T1 බෙදීම T
t1 බෙදීම t සමානයි මේ පැත්තේ kට k කැපෙනවනේ. මේක බෙදන්න ඕන මේකෙන්. ඒතර kට g ට kට g කැපිලා මූල 6ක් එනවා. එහෙමනම් t1 කියන්නේ මූල 6යි t. ඒ කියන්නේ පෘථුවියේදී ආවර්ත කාලය වගේ මූල 6 ගුණයක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් ආවර්ත කාලය අපි තත්පර 2ක් කියලා ගත්තොත් ඒ වගේ මූල 6ක් එනවා. ගොඩාක් හිමින් තමයි අවලම්බය දෝලණය වෙන්නේ. බලන උත්තරයක් තියෙනවද කියලා මූල 6යි t තමයි එන්නේ. මේක තමයි එන්නේ. මෙතන මේ t-ටත් වර්ගමූලය ඇවිල්ලා තියෙන එක t-ට නෑ මූල 6 විතරයි තියෙන්න ඕන t. ඒවනම් ලේසි ප්‍රශ්න නිකම්ම සමීකරණය ආදේශ කරන විතරයි තියෙන්නේ. මෙතන බලන්න මොකද්ද කියන්නේ කියලා. මුහුදු වෙරළ කරා ළඟාවමින් පවතින තරංගයක තරංගායාමයේ ලැම්ඩා විස්තාරය a. ඒ වගේ සුනාමි තරංගයක් එනවා කියලා කියන්නේ මේ හරිය තමයි මේ විශාල තරංගායාම පෙන්වන්නේ. ඇත්තටම ගැඹුරු මුහුදේදී තරංගය සුනාමි තරංගයක් ඇති වුණාට ඒක තරංගයක් වගේවත් පේන්නේ නැහැ. මොකද මේ විශාල තරංගායාම තියෙන සාමාන්‍ය කිලෝමීටරයක් විතර වෙනවා තරංගායාමය. ඒතර ඒ කිලෝමීටරයක් විතර ලොකු දුරකට තමයි මේ මීටරයක් දෙකක් උස යන්නේ. ඒතර විශාල දුරකටනේ ලොකු මීටරයක් දෙකක් උස පෙන්වන්නේ. ඒකෙන් දෙක තරංගයක් වගේ අපිට පේන්නේත් නැහැ. ඒතර වෙරළට එනකොට හැඩය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතර බලන්න මේ විස්තරය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ රළ කියන ගොඩාක් උඩට ගහනවා කියලා. සාමාන්‍ය වතුර බේසමක වුණත් මේක බලන්න පුළුවන්. අර පොඩි එක්කෙනෙක් නාවන්න ගන්න වතුර බේසමක වුණත් මැද හරියේ අපි වතුර කැලැත්තුවොත් මැද හරියේ ජලය ඒ තරම් වේගෙන් ඉහළ පහළ යන්නේ නැහැ. නමුත් අර බේසමේ ගැට්ටට වෙන්න වගේනේ වතුර එළියට වීසියෙන් හදන තැන තමයි ලොකු උසක් පෙන්වන්නේ. අන්න ඒ වගේ දෙයක් මේ අහන්නේ. ඉතින් වේගය මෙන්න මේ සමීකරණයෙන් තමයි ලැබෙනවා කියලා කියන්නේ මූල GD වලින්. ඔය D කියන්නේ ගැඹුර. මේ සමීකරණය මතක තියාගෙන ඉන්න ඕනේ. මේක විභාගයට අවශ්‍ය නම් දෙනවා අපිට. අපිට අහන්නේ ඒක වෙරළට ළඟානකොට මොනවද වෙන්නේ කියලා. ඒතර මේක දිහා බැලුවම පේනවනේ ගැඹුර අඩු වෙනවනේ මෙහාට එනකොට. වෙරළට එනකොට ගැඹුර අඩු වෙනවා. එතකොට වේගය අඩු වෙන්න ඕන. එතකොට v සමානයි f ලැම්ඩා අනුව v සමානයි f ලැම්ඩා. ඒතර v කියන්නේ GD වල මූලය, D කියන්නේ ගැඹුර. එහෙමනම් වෙරළ කිට්ටුවකට මේ v අඩු වෙනවා. D අඩු වෙනකොට මෙයා අඩු වෙනකොට වේගයත් අඩු වෙනවා. ඒතර මෙතෙන්ට ගියාම වේගය අඩු වෙනවා නම් ලැම්ඩා අඩු වෙන්න ඕන. වේගය අඩු වෙනකොට ලැම්ඩාත් අඩු වෙන්න ඕන. අර මේ හරිය තමයි මේව ලොකු තරංග පෙරමුණ ඔන්නෝම පේන්නේ. ගොඩාක් ලොකු ඒවා. ඒතර මේ හරියට මේ වගේ ළඟින් එන්න ඕන. එතකොට අර උස වැඩි වෙනවා ඔන්නෝම. ඒතර මේ වගේ එකක් වෙරළට ආවම අපි කියන්නේ උසත් රැල්ලක් වැදුනා කියලා. නිම්නය આવොත් මූද හිඳුනා වගේ කියලා තමයි අපිට තේරෙන්නේ. දැන් මෙතන මේ වගේ උසක් ආවට මේක එන්නේ කිලෝමීටරයක් විතර දුරකට. ඒතර ඒක අපිට පේන්නේ නැතුව යනවා. දැන් බලමු මොනවද ගන්න ඕනේ නම් වේගය අඩු වෙන්න ඕන. ලැම්ඩා අඩු වෙන්න ඕන. සංඛ්‍යාතය වෙනස් වෙන්න බෑ. ඕවා තමයි බලන්න තියෙන්නේ. බලන්න ලැම්ඩා අඩු වන අතර v සහ a වැඩි වේ. ඒක වැරදිනේ. v වැඩි වෙන්නේ නැහනේ. ඒතර මේ කොටස වැරදි. ලැම්ඩා සහ v අඩු වන අතර a වැඩි වේ. ඒ කියන්නේ විස්තරණය ඒක උස වැඩි වෙනවනේ. ඒක හරිනේ. ඒතර ලැම්ඩායි v අඩු වෙනවා. ඉතින් ඒක තමයි උත්තරේ. ඉතින් අනිත් ඒවා බලන්න දෙයක් නැහැ නේද? ලැම්ඩා නොවෙනස් වගේ එක වැරදි. අනිත් ඒවා වැරදි. මේ වුණා ලේසි ප්‍රශ්න. බලන්න මේ ශබ්ද ප්‍රභවයක් ශබ්දයේ ප්‍රවේගයට වඩා වැඩි වේගයෙන් දකුණු පසට ගමන් කරයි. පාත් ස්ථාන කුමන රූපයෙන් තරංග පෙරමුණු ප්‍රචාරණය වීම නිවැරදිව පෙන්눔 කරයි. අපේ ඩොප්ලර් ආචරණ ඉගෙන ගන්න දවසේ ඊට පස්සේ දවසේ සාකච්ඡා කරා ප්‍රභවයක් ශබ්දයේ වේගය ඉක්මවා ගියොත්
අර තරංග පෙරමුණ ඉදිරියට එන්න කලින් ප්‍රභවයේ යනවා කියලා. එතකොට තමයි මෙන්න මේ වගේ අර කේතු පෘෂ්ඨයක වගේ එකක අපිට මේ වගේ තරංග පෙරමුණ ඔහොම බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් දකුණට යනවා කියලානේ කියන්නේ. එහෙනම් ප්‍රභවයේ දැන් මේ හරිය තමයි තියෙන්නේ. ගුවන් යානයක් වගේ එකක් වෙන්න පුළුවන්. ඒක ඒ හරිය තියෙන්නේ. පෙරමුණ එයාගේ පිටිපස්සෙන් එන්නේ. ඒතර මේ පැත්තට කේතුවක් වගේ එකක් ඇති වෙන්න ඕන. අපි බලමු මොන වගේ රූපයකද ඒක තියෙන්නේ කියලා. ශබ්දයේ ප්‍රයෝගයට වඩා වැඩි වේගයකින් දකුණු පසට යන්නේ. එහෙනම් මේ පැත්තට කේතුවක් පෙන්නන්නේ පළවෙනි රූපේ. මේ තියෙන ශබ්දයේ වේගයට සමාන වේගයෙන් ඉදිරියට යන එකක් නේ මේක. මේක ශබ්දයේ වේගයට අඩුවෙන් යන්නේ. ඒව තමයි වෙ තියෙන්නේ. මේක තමයි උත්තරේ. එවනම් දරුවන්ට බැලුව ගාම උත්තරේ ගන්න පුළුවන්. මෙතන බලන්න. සුළු වශයෙන් වෙනස් සංඛ්‍යාත සහිත ධ්වනි තරංග දෙකක් මගින් සෑදෙන සම්ප්‍රයුක්ත තරංගයේ රූපය පෙන්වා ඇත. නුගසුම් ගාන තමයි අහන්නේ. අපි අර මේ වගේ ගණනක් කලිනුත් හැදුවා. ඒ වෙලාව නම් එක තරංගයක් අපිට දීලා තිබුණා. එක තරංගයකුයි ඒ තරංග දෙක අධිස්ථාපනයෙන් ආපු නුගසුම් සංඛ්‍යාතය තමයි දීලා තිබුණේ. මේකේ නුගසුම් ගන්න පුළුවන් අග විතරක් පෙන්නලා තියෙනවා. ඒතර ශබ්දයේ උපරිමයක් ඇහෙනවා කියන්නේ මෙන්න මේ වගේ තැන් නිර්මාණකාරී නිරෝධන. මේ නාශක නිරෝධන තමයි ශබ්දය අවමේ වෙන්නේ. ඒතර අපිට මේකෙන් තත්පරයකටනේ අපි නුගසුම් සංඛ්‍යාතයක් කියලා කිව්වම මේ වචනේම තේරුම තත්පරයටනේ. එහෙනම් අපි බලන්න ඕන තත්පරයකට මේ වගේ ඒවා කීයක් ඇහෙනවද කියලා. හඬ උපරිම වෙන ඒවා. ඉතින් මෙතන මේ හඬ උපරිම වෙන තැන ඉඳලා ආයේ මෙතන හඬ උපරිම වෙන තැන තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන තත්පර 0.5කට තියෙන්නේ 1යිනේ. හඬ උපරිම වීම. ඒතර මේ එකක් ඇහුනට පස්සේ ආයේ එකක් ඇහෙන්නේ තත්පර 0.75කට පස්සේ. ඒ කියන්නේ මේ නුගසුමක් ඇහිලා තියෙන්නේ තත්පර 0.5කට පස්සේනේ. ඒතර එහෙනම් තත්පරයට දෙකක් ඇහෙන්න එපා. එකක් ඇහිලා තියෙන තත්පර 0.5කට පස්සේනේ. එහෙනම් තත්පරයට දෙකක් ඇහෙන්න ඕන. එහෙනම් නුගසුම් සංඛ්‍යාතය 2යි. ඒවා ලේසි ගණන්. එතනින් ගන්න. මේක බලන්න. ඒ සුමට බිත්තියක සිට යම් දුරකින් බීහි සවිකරන ලද තනි සංඛ්‍යාතකින් යුත් හඬක් නිකුත් කරන ස්පීකරයක් රූපයේ පෙන්වා ඇත. මෙයා තමයි ශබ්දය නිකුත් කරන්නේ. එයා නිශ්චලව තියෙන්නේ තනි සංඛ්‍යාතකින් යුත් හඬක් නිකුත් කරන ස්පීකරයක් රූපයේ පෙන්වා ඇත. ඒ සිට B දක්වා පීඩන වෙනස් වීම සඳහා සංවේදී ශබ්ද අනාවරකයක් ගෙන යන විට අපි සාමාන්‍යයෙන් නම් අර තරංග රටා අඳිනකොට නිෂ්පන්ද ප්‍රශ්පන්ද කියලා අඳින්නේ විස්ථාපනයේ වෙනස් වීම අඳින්නේ. මෙයා කියන්නේ පීඩනය බැලුවා කියලා. අර නිෂ්පන්ද ප්‍රශ්පන්ද විස්ථාපනයට එන එකේ පරස්පරයෙන් එන්නේ පීඩණයට. විස්ථාපනයේ ප්‍රශ්පන්දයක් වුණොත් පීඩනයේ නිෂ්පන්දයක් වෙනවා. අපි කලින් පාඩමේ සාකච්ඡා කරලා තියෙන ඒවා. ඒතර මෙයා මේ මෙතන ඉඳලා මෙහාට අරගෙන යනවා පීඩණයට සංවේදී වෙච්ච ග්‍රාහකයා. එයා පීඩණය තමයි අනාවරණය කරගන්නේ. අනාවරකයක් ගෙන යන විට බිත්තියේ සිට 2 මීටර දුරකදී ශබ්ද මට්ටමේ අවමයක් අනාවරණය කරගන්නා ලදී. ඒ කියන්නේ දැන් අපිට මේක ඇන්දොත් දැන් මෙහෙම බිත්තිය තියෙනවා. මෙතනින් තමයි ප්‍රභවය තියෙන්නේ. ඊතර මේ හරිය තියෙන වායුව සම්පීඩන විරලන තමයි ඇති කරන්නේ. එතකොට විස්ථාපනයෙන් ගත්තොත් මේ කෙළවරේ ඇති වෙන්නේ නිෂ්පන්දයක්. ඒ කියන්නේ බිත්තියට තද වෙනවනේ වායුව. එතකොට මෙතන නිෂ්පන්දයක් එන්නේ. මේ හරියෙන් ටිකක් ලං වෙනවම ඊට පස්සේ ඈත් වෙනවා ආයි ලං වෙනවා. ඔන්න ඔය වගේ එකක් තමයි තියෙනවා. ඒතර විස්ථාපනයට ඇන්දොත් දරුවන්ට මේ වගේ අඳින්න වෙන්නේ. මෙතන නිෂ්පන්දයක් කරලා ඔන්න ඔය වගේ අඳින්න වෙන්නේ. මෙහෙම. මෙතෙන්ට ආය නිෂ්පන්දයක් ඒ වගේ තමයි අඳින්න වෙන්නේ. විස්ථාපන. දැන් පීඩනයට ඇන්දොත් වායුව බිත්තියට තද වෙනකොට එතන පීඩනය වැඩි වෙනවනේ. ඒතර පීඩන ප්‍රශ්පන්දයක් එන්නේ. එහෙනම් මෙතන අර වාතාංශු මෙහෙම නිකන්
මෙහෙම ලං වෙනවා ඔය වගේ ඈත් වෙන්නේ. ආයි ලං වෙනවා ඔය වගේනේ වෙන්නේ. එතකොට මෙන්න මෙතන ප්‍රශ්පන්දයක් මෙහෙන් තමයි නිෂ්පන්දයක් එන්නේ. ඔන්න ඔය වගේ. ඔන්න ඔය වගේ වෙන්නේ. එන්නේ ඒ වගේ හැඩයක් එන්නේ මේ පීඩණයට ඇන්දොත්. අර තරංග රටා දෙක මාරු වෙලා ඉන්නේ. දැන් අපි අර විවෘත නලයක් වගේ එකක් ගත්තම සාමාන්‍ය විස්ථාපනයට අපි අදින්නේ විවෘත කෙළවරේ වාතාංශ ගොඩක් ඈතට කම්පණය වෙනවනේ. ඒතර අපි එතන අදින්නේ විස්ථාපන ප්‍රශ්පන්දයක් කියලා. නමුත් පීඩන නිෂ්පන්දයක්. ඒ වගේ තමයි මෙතනත් බලන්න ඕන. ඒතර ගණනේ කියනවා A සිට B දක්වා පීඩන වෙනස් වීම සඳහා සංවේදී අනාවරකයක් කරා යනකොට බිත්තියේ ඉඳලා මීටර් 2ක් දුරකදී ශබ්ද මට්ටමේ අවමයක් අනාවරණය වුණාලු. එතකොට දැන් පීඩනයනේ බලන්නේ. එහෙනම් පීඩනය අවමයක් වෙන්න ඕන මීටර් 2ක් ඈතදී. ඒතර පීඩනය අවමයක් වෙන්නේ මේ මෙතනනේ. විස්ථාපනයෙන් ගත්තා ප්‍රශ්පන්දයක්. පීඩනයේ නිෂ්පන්දයක්. ඒතර ඒ දුර මීටර් 2යි මෙන්න මේක. මීටර් 2යි. එහෙනම් දැන් පීඩන තරංගයක් ඇන්දනම් පීඩන තරංගයේ මෙතන තියෙන පුඩු භාගයක්නේ. පුඩු භාගයක් තමයි මීටර් 2. පුඩු භාගයක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 4ක්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4ක් සමානයි මීටර් 2යි. ඒතර ලැම්ඩා කියන්නේ මීටර් 8යි. දැන් v සමාන f ලැම්ඩාට ලියන්න වෙනවා ලැම්ඩා වලගේ දාන්න නිසා. බලන්න ශබ්දයේ වේගය 320 කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ සංඛ්‍යාතය. එවනම් v සමාන f ලැම්ඩා ලියමු. ඒතර මේක 320යි. f දාන්නේ නැහැ ලැම්ඩා 8යි. එතකොට 40යි. එහෙනම් සංඛ්‍යාතයේ හර්ට්ස් 40 වෙන තරංගයක් තමයි ඔගේ තියෙන්නේ. මෙන්න මේ රටාව තමයි අඳින්න ඕන පීඩනය ගැන හිතලා විස්ථාපනය ගැන හිතලා නෙමෙයි. ඒතර 40 උත්තරේ බලන්න මෙන්න මෙතන තියෙනවා 40 කියලා පළවෙනි උත්තරේ. මේක බලන්න රූපයේ පෙන්වා ඇති පරිදි සැහැල්ලු දුන්නකට සම්බන්ධ කර ඇති සරල අනුවාතයේ චලනයේදී M ස්කන්ධයක් දුන සම්බන්ධ කරනක අපි කලින් එකක් අපිට ලැබුණා. අංශුවක් පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ බලන්න කියලා තමයි කියන්නේ. මේක ඇත්තටම සරල අනුවාතයේ චලිතය තමයි ඒ දෙන්නේ. මේක දැන් සමතුලිත පිහිටුම වෙන්නේ නැති. ත්වරණයේ සෑම විටම චලිතයේ කේන්ද්‍රය දෙසට වේ. ඒක නම් බැලු ගමන් පේනවා ඇත්ත කියලා. අපි අර දෝලන චලිතයේ අර්ථ දක්වන්නෙම ත්වරණය විස්ථාපනයට අනුලෝම සමානුපාතිකයි. එය හැම විටම අචල ලක්ෂ්‍ය දෙසට වේ කියලා. ඒ හැම විටම චලිතයේ කේන්ද්‍රය වෙතට වේ. අංශුව මත බලය කේන්ද්‍රයේ සිට ඇති විස්ථාපනයේ වර්ගයට සමානුපාතික වේ. දෝලන කාලාවර්තය අංශුවේ ස්කන්ධය මත රඳා පවතී. බලමු. දැන් මේ දුන්න මේ වගේ නිකන් තියෙන ඔය වගේ ස්කන්ධය එල්ලුවම තමයි මෙයා සමතුලිත පිහිටුමට එන්නේ. ඒතර ඒක ටිකක් තා පොඩ්ඩක් මෙහෙම ඇදිලා ඔය වගේ නවතිනවා ඇති. ඊට පස්සේ මේක දෝලනය කරන්න නම් දැන් ඔය සමතුලිත පිහිටුමේ ඉඳලා තා පොඩි දුරක් පල්ලෙහාට ඇදලා අතාරින්න ඕන. ඒ අර සමතුලිත පිහිටුමේ ඉඳලා පල්ලෙහාට අදින දුර තමයි අපි විස්තාරය කියලා කියන්නේ. මෙන්න මේක. මේක තමයි සමතුලිත පිහිටුම. ඒතර මේ දුර තමයි විස්තාරය. කන්නේ කියනවා මීටරයක් පල්ලෙහාට ඇදලා තෑරියා මීටර 2ක් ඇදලා තෑරියා. ඒ වගේ කිව්වම ඒ දුර තමයි විස්තාරය. ඒතර මේක තමයි සමතුලිත පිහිටුම. එහෙනම් මෙයාගේ ත්වරණය හැම විටම කේන්ද්‍රයේ දෙසට තමයි තියෙන්නේ. මේක පැත්තට තමයි තියෙන්නේ. ඒතර පළවෙනි උත්තරේ ඒකේ කියන ප්‍රකාශය හරි. ත්වරණය සෑම විටම චලිතයේ කේන්ද්‍රයේ වෙතට වේ කියන එක හරි. ඒතර බලය කේන්ද්‍රයේ සිට ඇති විස්ථාපනයේ වර්ගයට සමානුපාතික වේ.
එතකොට ඒක වැරදිනේ. අපි ලියන්නේ මෙතන ත්වරණය a කියන එක සමානුපාතිකයි x කියලානේ ලියන්නේ. විස්ථාපනයට සමානුපාතිකයිනේ, විස්ථාපනයේ වර්ගයට නෙමෙයිනේ. ඉතින් ත්වරණය කියලා ගත්තත් බලය කියලා ගත්තත් දෙකම එකයි. මේක ස්කන්ධයෙන් වැඩි කරාම හරිනේ. එහෙමනම් එන්නේ ma නේ. එයා සමානුපාතික වෙන්නේ mx ට. එතන මේකනේ බලය. මෙහෙමනේ එන්නේ. එතන විස්ථාපනයේ වර්ගය කියන එක වැරදි. විස්ථාපනයේ වර්ගය කියලා දීපු නිසා මේ උත්තරේ වැරදි. කාලාවර්තය අංශුවේ ස්කන්ධය මත රඳා පවතී. මේ වගේ දෝලන චලිතයක් වෙනකොට එයාගේ කාලාවර්තය අපි ලියන්නේ කොහමද? දරුවන්ට එක මතකද දන්නේ නැහැ දැන්. කාලාවර්තය t සමානයි 2i5 m යට කේනේ එන්නේ. දුරු නියතයයි ස්කන්ධය මත තමයි රඳා පවතින්නේ. එහෙනම් කාලාවර්තයේ ස්කන්ධය මත රඳා පවතී කිව්වත් කාලාවර්තයේ දුරු නියතය මත රඳා පවතී කිව්වත් ඒවා හරි. කාලාවර්තයේ අංශුවේ ස්කන්ධය මත රඳා පවතී කියන එක හරි. ත්‍රයත් හරි, පළවෙනි එකත් හරි. ඒ කියන්නේ a සහ c සත්‍යය කියන එකනේ ගන්න වෙන්නේ. මේක තමයි උත්තරය. ඒකට මූලික સિદ્ધාන්ත නිකන් කියවගෙන යනකොටම උත්තර හොයා ගන්න පුළුවන්. මෙතන බලන්න සංඛ්‍යාතයේ f0 වන නලාව දිගටම නාද කරමින් නියත ප්‍රවේගයකින් ගමන් කරන දුම්රියක් වේදිකාවක් මත සිටගෙන සිටින නිරීක්ෂකයෙකු දෙසට ගමන් කොට පසුව ඔහුගෙන් ඉවතට ගමන් කරයි. දුම්රියක් තමයි එන්නේ. එයා නලාව ශබ්ද කරමින් පැමිණෙන්නේ. ඒතර නිරීක්ෂකයෙක් ඉන්නවා දුම්රිය වේදිකාවේ නැවතිලා. ඒතර ඔහුගෙන් ඉවතට යනවලු එයාගේ දෙසට ඇවිල්ලා ඉවතට යනවලු. නිරීක්ෂකයාට ඇසෙන නලාවේ සංඛ්‍යාතය. මේක අර ඩොප්ලාචරණයේ මූලිකම දේ අහලා තියෙන්නේ. අපි දන්නවා නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේ චලනය වෙනවා නම් ප්‍රභවයෙන් නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වැඩි අගයක් තමයි එයාට ඇහෙන්නේ. එහෙනම් මුලින් වැඩියෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ එයා පහු කරගෙන යනකොටම ඒක අඩු වෙන්න ඕන. දැන් දුම්රිය ඈතට ගියා කියලා සංඛ්‍යාතය නිකන් ක්‍රමයෙන් අඩු වෙන වගේ එකක් වෙන්නේ නැහැ. අපි ඒක අර ඩොප්ලාචරණයේදී පැහැදිලිවම සඳහන් කරා මේකේ දුරත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ප්‍රභවයේ නිරීක්ෂකයාගේ පැත්තට එනවා නම් සංඛ්‍යාතය වැඩි, ඉවතට යනකොට මේක අඩු වෙනවා. අඩු වෙලා ඒක නියතව තියෙනවා ඊට පස්සේ. එහෙනම් මේක වැරදිනේ. මේක පටන් ගන්නකොට අඩුයි කියලා පෙන්නලා තියෙන්නේ. මේවා කොහොමත් වැරදි. මේක තමයි ගන්න වෙන්නේ. මේවා අර ත්වරණයෙන් එනකොට වගේ තමයි මේ වගේ එකක් ගන්න වෙන්නේ. ඒ වගේ වෙන අහලා තියෙන්නේ. මේක බලන්න. ධ්වනියේ වේගය පිළිබඳ කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකන්න. ඒතර වේගය සම්බන්ධයෙන් ප්‍රකාශන දෙනවා නම් දරුවන්ට වේගයට තියෙන සමීකරණය මතක තියෙන්න ඕන. කියන්නේ වායුගෝලයේ ශබ්දය ගමන් කරන වේගයනේ. අපි ඒකට සමීකරණ තමයි ලියා ගන්න ඕන. එකක් තමයි v සමානයි ගැමා p බෙදීම ρ කියන එක. එක්ක මේකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් v සමානයි ගැමා r t යට m මේකෙන් ගන්න පුළුවන්. මේකේ මුල්ම සමීකරණය ආවේ v සමානයි නිකරමාපාංකය බෙදීම ρ කියලා. මේ නිකරමාපාංකයට තමයි මේ පද අපි ආදේශ කරේ. මේවයි સિદ્ધාන්තවලදී අපි ඒවා සාකච්ඡා කරා. දැන් බලමු මොනවද එයාලා කියන්නේ කියලා. ධ්වනියේ වේගය පිළිබඳ කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකන්න. වාතය තුළ ධ්වනි වේගය වාතයේ උෂ්ණත්වය වැඩි වීමත් සමග වැඩි වේ. ඒක හරිනේ. අර ගැමා r t යට m නේ හිටියේ. t වැඩි වෙනකොට v වැඩි වෙනවා. මෙයා හරි. දෙන ලද උෂ්ණත්වයකදී ඒ දෙන ලද උෂ්ණත්වයක් කියලා කියන්නේ උෂ්ණත්වය නියතයි කියන්නේ. ඒක අපිට දීලානේ තියෙන්නේ. ඒක මේ පාඩමක නෙවෙයි වෙනත් ඕනෑම පාඩමක මේ වචනේ වලට අහු වෙන්න පුළුවන්. දෙන ලද කියලා. ඒ දෙන ලද කියලා කිව්වම ඒකෙන් අපි අදහස් කර ගන්න ඕනේ ඒ රාශිය නියතයි කියන එක.
දෙන ලද උෂ්ණාතකදී ලෝහයක් තුළ ධ්වනියේ වේගය වාතයේදී එමාගේට වඩා වැඩිය. ඉතින් අපි කොහොමද දන්නවා අර ලෝහයක් තුළ අන්වායාම තරංගයක් ගමන් කරන වේගය අපි ලියන්නේ යම් මාපාංකයේ බෙදීම රෝ කියලා. යම් මාපාංකය කියන්නේ 10 11 වෙනි බලය 12 වෙනි බලය අන්න ඒ වගේ ලොකු අගයන් එන්නේ. ඒකෙන්ද ඒ අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි අගයක් තමයි එන්නේ. ධ්වනි වේගය ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතී. මේක බොරුවක් නේ. අපි ඒක හැමදාම සාකච්ඡා කරන්නේ මේ v = f ලැම්ඩා ගැන ළමයි වැරදි අදහසක් ගනී කියලා තමයි වගේ ඒවා කියන්නේ. වේගය රඳා පවතින්නේ මාධ්‍ය මත. f මත නෙමෙයි. ඒතර ඒක වැරදි. එතකොට අපිට දැන් උත්තරයක් එන්න ඕන a සහ b සත්‍යයි කියලා. මේකනේ එන්නේ. දැන් අපි ප්‍රශ්න තව ටිකක් සාකච්ඡා කරා. මම හිතන්නේ දැන් මේකේ සිද්ධාන්ත ඔක්කොම වගේ දරුවන්ට අවබෝධලා ඇති අපි ඔක්කොම සාකච්ඡා කරපු නිසා. තව ප්‍රශ්න පොඩි ප්‍රමාණයක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඊළඟ පාඩමේදී බලමු ඒ ටික සාකච්ඡා කරන්න.